වස්සාන ධර්ම දේශනා අපි 7-8 දෙනෙක් ඉන්නවා. දෙතුන් දෙනෙක් ඉන්නවා. අන්න ඒ දෙතුන් දෙනා 7-8 දෙනා දන්න පංචස්කන්ධය බොරුවක්. එහෙමත් නැතිනම් ඒක මොකක්ද? අනුමානයක්. සැබෑ සත්‍ය නොවේ. සැබෑ සත්‍ය වශයෙන් පංචස්කන්ධය හඳුනා ගන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ එයාට පංචස්කන්ධය හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අවම වශයෙන් එයාගේ නීවරණ යටපත් වෙලා තිබෙන වේලාවකටම පමණයි. නීවරණ යටපත් වූ මොහොතකදී හඳුනා ගන්න පුළුවන් දෙයක් මේ පංචස්කන්ධය. එහෙනම් පින්තුනි අපි ළඟ නීවරණ ටික ඔබ දන්නවා පෙර කතා කළා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම අප ළඟ ක්‍රියාත්මකව පවතින මොහොතක කිසි ලෙසකින්වත් අපිට පංචස්කන්ධය හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ධම්මානුපස්සනාවේ මේ නීවරණ පබ්බය මුලින් සඳහන්ව දෙවනුව පංච උපාදානස්කන්ධ පබ්බය කතා කරන්නේ. එහෙනම් පිනතුනි නීවරණ යටපත් වූ මොහොතකදී හඳුනා ගන්න පුළුවන් දෙයක් මේ පංචස්කන්ධය. එතකොට නීවරණ තුල සිටීමේදී අපි හඳුනාගෙන තිබෙන පංචස්කන්ධය සාපේක්ෂ පංචස්කන්ධයයි. මෙය පංචස්කන්ධය කියා අපි සිතන දෙයයි. සරලම උදාහරණයක් ගත්තොත් ඒක අනුමානයක්. කන්දක දුමක් තිබෙනවා. කන්දක අපි දකින දුමක්. අපි දැන් කන්දි දුමක් දැකලා අපි අනුමාන කරනවා ගින්නක් තියෙනවා කියලා. හැබැයි අපි ගින්න දැක්කේ නැහැ. ගින්නක්ද කියලා අපිට ප්‍රත්‍යක්ෂ වුණෙත් නැහැ. හැබැයි කන්දි දුම දැකලා ගින්නක් ඇතයයි සිතන්නාක් මෙන් අපි පංචස්කන්ධය දැනගෙන සිටින්නේ පින්නතුනි කොහොමද? මේ තමන්ට සාපේක්ෂව දැනගත්ත පංචස්කන්ධය අපි මෙතෙක් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා භාවනා කිරීම තුළ අපිට නිවනක් ලැබුණේ නැහැ. එහෙමනම් මේ සාපේක්ෂ අනුමාන පංචස්කන්ධය නොවේ. නීවරණ යටපත් කිරීමෙන් දකින පංචස්කන්ධයයි අපි අවබෝධ කරගත යුතුව පවතින. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුලියාපිටිය කිතලව පූගල්ල ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවය නියුතු WA ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය මහත්මියයි. එතුමියගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර
කරමි මාගේ නමස්කාරය වේවා. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුම්බුලූපමා මරීචිකූපමා සංඥා සංකාරා කදලූපමා මායූපමාච විඤ්ඤාණං දේසිතාදිච්ච බන්දුනාති. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසනු පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ කුලියාපිටිය කිතලව පූගල්ල ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු පින්වත් W.A. ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය මහත්මිය විසිනුයි. ඇයගේ සත් සිතුම් පැතුම් එලෙසින්ම සඵල වේවායි ආශිර්වාද කරමින් අද ධර්මානුශාසනය සඳහා අපි මාතෘකා කරන්නේ පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධයෙහි උපාදාන අත්හරින්නේ පංචස්කන්ධය යනුවෙන් අපි කතා කරන්නේ කුමක්දැයි වටහා ගැනීම සඳහා මේ උතුම් ධර්මානුශාසනයට පින්බර සිතුවිලි වලින් මෙත් සිත් පෙරටුව සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමින් ධර්මානුශාසනය ආරම්භ කරනවා. වාසනාවන්ත සදැහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි සැම සිත් සතන් සනසනු පිණිස සිත නිවන බුදුබණ සංසාර විමුක්තියක් බලාපොරොත්තු වෙන අපිට ඒ සංසාර විමුක්තිය කරා ගමන් කිරීමේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අපි දේශනා පෙළක් එක දිගට ශ්‍රවණය කොට තිබෙනවා. ඉන් තවත් දේශනාවක් තනිව අසන කෙනෙකුට වුවද පංචස්කන්ධය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මේ දේශනාව මුලින්ම දේශනාවට සවන් දෙන පිරිසට උපකාරී වේවි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිවෙලින් ධර්මානුශාසනා ශ්‍රවණය කළ හැමත ඒ තමන්ගේ දැනුම ධර්මඥානය සුතමය ඥානය දියුණු කරගෙන චින්තාමය ඥානය දියුණු කරගෙන සංසාර විමුක්තියක් කරා සංසාරයෙහි නිවීම කරා නිෂ්ඨාව කරා කෙලවර කරා සිත මෙහෙවා හැමත උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ උතුම් දේශනයද අංශු මාත්‍රයකින් හෝ ඔබට උපකාරයක් වේවා කියන පින්වන්ත සිතුවිලි පෙරදැරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න. පිනතුනි, අපි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන මේ සතර සතිපට්ඨානයේහි මේ අනුපස්සනාවන් පිළිබඳව පෙර සාකච්ඡා කරන්නට යෙදුණා. ධම්මානුපස්සනාව මුල් කරගෙන පින්නතුනි, පංච උපාදානස්කන්ධය මේ පංචස්කන්ධය මනවින් තේරුම් ගන්නට අපි උත්සාහයක යෙදෙමු. පින්නතුනි, මේ ධම්මානුපස්සනාව තුල පබ්බ කීපයක් අන්තර්ගතව තිබෙනවා. ඒ අතරින් පින්නතුනි, මේ ස්කන්ධ පබ්බය එහෙමත් ඇතිනම් පංචස්කන්ධය පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, මෙහි අන්තර්ගත නීවරණ පබ්බය, පංච උපාදානස්කන්ධ පබ්බය, ඒ වගේම ආයතන පබ්බය සහ බොජ්ජංග පබ්බයත් චතුරාර්ය සත්‍ය පබ්බය කියන පබ්බ අතරින් කොටස් අතරින් පබ්බය කියලා කියන්නේ කොටස පංච උපාදානස්කන්ධය පිළිබඳව නිවන් අවබෝධයට
යොමුවන යෝගාවචරයෙක් විසින් මනවින් අවබෝධ කරගත යුතුව තිබෙනවා. එනිසා පිනතුනි රූපයෙහි සමුදය ඒ වගේම අත්ංගමය තේරුම් ගන්නට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්ංගමෝති. මෙන්න මේ කියන විදිහෙන් ස්කන්ධ පංචකය අපි කුමක්ද කියලා තේරුම් ගන්නට අවශ්‍යයි. පිනතුනි මා මුලින් මේ දේශනාවට මාතෘකා හැටියට තබාගත්ත ගාථාව දෙස ඔබ නුවණින් බලන්න. ඔබ පංචස්කන්ධය ඔබට සාපේක්ෂව ඔබ හඳුනාගෙන තිබෙන්නට පුළුවන්. ඔබට සාපේක්ෂව මේ මගේ රූප, මේ මගේ වේදනාව, මේ මගේ සංඥා, මේ මගේ සංකාර, මේ මගේ විඥාන වශයෙන් ඔබ ඔබේ ස්කන්ධ පංචකය ඔබට සාපේක්ෂව ඔබ හඳුනාගෙන තිබෙනවා. පිනතුනි මෙන්න මේ තමන්ට සාපේක්ෂව මගේ රූපය, මගේ වේදනාව ආදි වශයෙන් හඳුනා ගැනීමට එහා ගිය අවබෝධයක් අපි මේ දේශනාව තුලදී ඔබට ලබා දෙන්නටත් ඔබ ලබා ගනීවි යන විශ්වාසයත් ඇතිවයි මේ පංච උපාදානස්කන්ධය නැතිනම් ධම්මානුපස්සනාවේ පංච උපාදානස්කන්ධ පබ්බය පිළිබඳව සාකච්ඡා කරන්නේ. පින්නතුනි මූලික වශයෙන් මේ පංචස්කන්ධය භාග්‍යවතුන් වහන්සේ උපමාමය වශයෙන් පෙන්නපු අවස්ථාවක් අපි සාකච්ඡා කළේ. පේන පින්ඩූපමං රූපං. මේ රූපය දැන් ඔබට සාපේක්ෂව ඔබ හඳුනාගත්ත රූපයත් එක්ක සිතමින් මේ දේශනාවට යොමු වෙන්න. ඔබේ රූපය, මගේ රූපය, ඔබ අප හඳුනාගෙන තිබෙන රූපය, ස්කන්ධ පංචකයට උපාදාන වෙමින් අපි දකින රූපයටත් මේ හොඳින් ගලපාගෙන බලන්න. රූපය කියලා කියන්නේ හරියට පේන පින්ඩූපමං, පෙන බුබුලක් වගේ. පෙන බුබුල කියන එක පින්නතුනි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන ස්වභාවයෙන් යුක්තයි. දැන් ඔබ ඔබේ රූපේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හඳුනා ගන්නට ඔබ මේ දහම් අවබෝධය යොදා ගන්නවා ඇති. දැන් අපි බලමු රූපය එහෙනම් පෙන බුබුලක් වගේ. වේදනාව දිය බුබුලක්. ඔබ දන්නවා දිය බුබුලක් කිව්වහම අද වර්තමානයේ අපි ඔය සබන් බෝල එහෙමත් එතනම් අපි අර පුංචි කාලේ අතේ සබන් තවරගෙන සබන් බෝල අහසට මුදා හරිනවා. ඒ සබන් බෝලයක පැවැත්ම තාම සියුම් පින්නතුනි. අන්න ඒ වගේ වේදනාව කියන එකත් ඇතිව නැතිව යන දෙයක්. ඉති වේදනා. මේ වේදනාවයි, මේ වේදනාවේ සමුදයයි, මේ වේදනාවේ අත්ංගමයයි කියලා අපිට ඔය අවස්ථා තුනම තේරුම් ගන්නට පුළුවන්. එහෙමනම් පින්නතුනි හරියට කල්පනා කරලා බලන්න රූපය පෙන බුබුලක් වගේ, වේදනාව දිය බුබුලක් වගේ. වේදනා බුබුලූපම, මරීචිකූපමා සංඥා. මිරිඟුව කියන එක ඔබට හොඳට සංඥාවට දැනුණු දෙයක්. මිරිඟුව දැක දුවන මුවන් ඈත ජලය ඇතැයි වේගෙන් දුවනවා. ඔවුන්ට පෙනෙන්නේ එහි ජලය තිබේ යැයි. වේගෙන් දුවන මුවන් ජලය නොලබා වෙහෙසට හති දමමින් නැවත ඈත බලන විට ඔවුන්ට ජලය ඇතැයි පෙනෙනවා. එහෙමනම් පිනතුනි මේ සංඥාව කියන එකත් අන්න ඒ වගේ මිරිඟුවක්. මිරිඟුවක්
කවදාකවත් සාක්ෂාත් කළ නොහැකි දෙයක්. නිත්‍ය දෙයක්, ස්ථිර වශයෙන් පවතින දෙයක් නොවේ. දැන් මේ පංචස්කන්ධය මුලින් උපමාමය වශයෙන් හඳුන්වපු ආකාරයයි. රූපය පෙන බුබුලක් වගේ, වේදනාව දිය බුබුලක් වගේ, ඒ වගේම සංඥාව මිරිඟුවක් වගේ, සංකාර කෙසෙල් කඳක් වගේ. කෙසෙල් කඳෙත් පතුරෙන් පතුර ඉවත් කරගෙන ගියාට පස්සේ එහිත් ඇති දෙයක් නැහැ. එහෙනම් සංකාර අපි රැස් කරන පුඤ්ඤාවි, අපුඤ්ඤාවි, ආනෙන්ජාවි වශයෙන් සංකාරත් ස්කන්ධ පංචකයේ කොටසක්. එය හරියට කෙසෙල් කඳක් වගේ. ඊළඟට පිනතුනි තේරුම් ගන්නටම බැරි උපමාවෙන් පෙන්වා තිබෙන්නේ හරියට මැවුම්කාරයෙක්, ඉන්ද්‍රජාලිකයෙක් වගේ විඥාණය. මායූපමාච විඥාන. ඉන්ද්‍රජාලිකයෙක්, මැවුම්කාරයෙක්, ලෝකේ මවන කෙනෙක්. අපිට විවිධාකාරයෙන් අර මුලින් සිහිපත් කළ පරිදි හරියට මිරිඟුවක් වගේ මේ විඥාණය ලෝකේ උපාදාන කරමින් අපිව රවටලා තිබෙනවා. එහෙමනම් පින්තුනි විඥානයේ මේ හරියට මායාකාරයක් වගේ. මරීචිකූප මායූපමාච විඥාන. ඔන්න අපි මෙන්න මේ කාරණාවන් ටික දැන් අපි පංචස්කන්ධය ගැඹුරට තේරුම් ගන්නට යන තැනදී අපි පංචස්කන්ධය ගැන අපි දන්න දැනුමයි, සමහර විට ඔබ අලුතින් ඉගෙන ගත්ත දැනුමයි මේ මූලික දැනුම හැටියට අවදි කරගත්තේ. ඔබට සාපේක්ෂව දැන් ඔබේ රූපය, ඔබේ වේදනාව, ඔබේ සංඥාව, ඔබේ සංකාර, ඔබේ විඥාන පිළිබඳ ඔබට ඔබ දැක පොතපත කියවා අවබෝධ කරගෙන යම් විදිහකින් ශ්‍රවණය කරලා කෙනෙක්ගෙන් අහලා භාවනා කමටහන් අරගෙන සමහර විට ඔබ ඔය ස්කන්ධ පංචකයේ මේ රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන්, මේ වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන්, මේ සංඥාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන්, මේ සංකාර අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන්, මේ විඥාණය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් ඔබ සමහර විට කටපාඩම් කරගෙන පංචස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය ආදී වශයෙන් වෙන් කරගෙන අනිත්‍ය දුක්ඛ බලනවා වෙන්නට පුළුවන්. පිනතුනි දැන් ඔබට සාපේක්ෂව ඔබ දකින රූපය, ඔබේ රූපය, මගේ රූපය, මගේ වේදනාව, මගේ සංඥා, මගේ සංකාර, මගේ විඥාන කියලා අපි මේ මගේ කියලා ගත්ත තැන අපිට හරියටම පංචස්කන්ධයෙන් මිදෙන්නට අවශ්‍ය කරන අවබෝධය ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පිනතුනි විදර්ශනා භාවනාවක් වඩන යම් භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් වේනම් පංචස්කන්ධයයි විපස්සනා භාවනාවයි අතර ලොකු සම්බන්ධයක් තිබෙන බව අපිට වටහා ගන්නට පුළුවන්. පංචස්කන්ධය හා විපස්සනා භාවනාව කියන මේ ධර්මකාරණා දෙක හුඟා සහ සම්බන්ධයි. එතකොට පින්නතුනි ඔබ මෙතෙක් සිතා සිටින ඔබේ ස්කන්ධ පංචකයේ ඔබට සාපේක්ෂව ඔබ සිතාගත් රූපයට වඩා අපේ ධර්මඥානය දියුණු කරගන්නට අපි මෙතෙන් සිට උත්සාහ කරමු. මේ පංචස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන අංග ටික, ධර්මතා ටික දකින්න එක තමයි පිනතුනි විපස්සනාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාරණාවන් ටික පංචස්කන්ධේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දැකීම කොහොමද අපිට කරන්නට පුළුවන්කම තිබෙන්නේ? අපි අර මා මුලින් සිහිපත් කළ පරිදි හුඟක් වෙලාවට හිතලා තියෙනවා පංචස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කිරීම විපස්සනාව කියලා. මේ රූපය, දැන් ඔබ රූපය, ඔබේ රූපය උපාදාන කරගෙන මේ රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඔය විදිහට සමහර විට ඔබ මෙනෙහි කිරීම විපස්සනාව කියලා හිතන්නට පුළුවන්. පිනතුනි අන්න ඒ
අවබෝධය ධර්මානුකූලව වැරදුණු තැන බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ තිබෙන්නේ පිනතුනි පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විදර්ශනාව බවයි. පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ නිසා පිනතුනි පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයන්නට අපි යෑමෙන් අපිට සමහර විට නිවරදි අවබෝධයකට එළඹෙන්නට පුළුවන් කමක් නැති වෙන්නට පුළුවන්. පංචස්කන්ධය කියලා අපි හඳුනාගෙන තිබෙන්නේ පින්නතුනි අනුමානව හිතන දෙයක්. දැන් ඔබට සාපේක්ෂව හිතන දෙයක්. ඒක එක් පුජ්‍යලයාට ආවේනිකව Tamanට තේරෙන පංචස්කන්ධයක් තියෙනවා. එක්කෙනාට දැන් ඔබට සාපේක්ෂව ඔබේ පංචස්කන්ධය. තව කෙනෙකුට සාපේක්ෂව ඔහුගේ පංචස්කන්ධය. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ පින්නතුනි මේ පංචස්කන්ධය කියන සුවිශේෂී ධර්මතාවය. මේක සුවිශේෂී ධර්මතාවයක්. තේරුම් අරගෙන ඒක දිහා සතියෙන් සතිමත්ව නිරීක්ෂණයක යෙදෙනවා නම් එතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන පමණයි. එහෙමනම් සතිමත්ව සතිමා විනය්‍ය ලෝකේ මනා හික්මීමෙන් මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තමයි මේ පංචස්කන්ධයම. සතිපට්ඨාන සූත්‍රයේ තාම වටිනා පැහැදිලි කිරීමක් තිබෙනවා පින්නතුනි. යම් කෙනෙක් ආනාපාන සති භාවනාව එහෙමත් නැතිනම් කායානුපස්සනාවේ අජ්ජත් කයයි බහිද්ධ කයයි සමුදය වය ආදී වශයෙන් අපි මුලින් පෙර පැහැදිලි කළ පරිදි දැක මේ ධර්ම කාරණා සමග මේ කියන කාරණා එක්ක මේ ස්කන්ධ පංචකයේ අජ්ජත් කයයි බහිද්ධ කයයි සමුදය වය දැකීම විපස්සනාවක් සිදු කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පංචස්කන්ධයක් අපිට නිරීක්ෂණයට ලක් වෙනවා. දැන් මේක පංචස්කන්ධයද නැද්ද කියලා භාවනා කරන කෙනෙක් හෙවීම, සොයා බැලීම, පරීක්ෂණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකද මේ පංචස්කන්ධය කියන්නේ කියලා. නමුත් පින්නතුනි මේ විදිහෙන් භාවනා කරනකොට අරාජ්‍යත්ත කයයි බහිද්ධ කයයි සමුදය වය දැකගෙන භාවනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ ධර්ම මාර්ගයට අපි එළඹෙනවා. යම් කෙනෙක් මේක පංචස්කන්ධයේද කෝකද පංචස්කන්ධය කියලා හොයන්න ගියොත් පින්නතුනේ අපි මුලාවකට වැටෙන්නට පුළුවන්. එනිසා ඔබේ කය දෙස නැතිනම් මගේ කය දෙස යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන විදිහට ඔබේ කය නිශ්චල හිතන්න මලමිනියක් කියලා. අන්නේ කය දෙස නිශ්චලව සතිමත්ව සිටීම තුළ අපිට දැනුවත් හෝ නොදැනුවත්ව සිදුවෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මේ ධර්ම මාර්ගයට එළඹීමයි. එහෙමනම් මේ මොහොතේ තමන් හදන පංචස්කන්ධය ගැන නිරීක්ෂණයකට ලක්වීමයි. ඒ නිරීක්ෂණය අපේ දැක්ම තුළට අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරමයි. දැන් ඔබ සරල උදාහරණයකින් බලන්න. ඔබේ අත කසනවා. එහෙමත් නැතිනම් ඔබේ අතෙහි වේදනාවක්, දන හිසෙහි වේදනාවක්, කොහේ හෝ කොතනක හෝ මේ දැනෙන වේදනාව තමන්ගේ දැක්ම තුළට අන්තර්ගත වෙන්න පටන් ගන්නේ මගේ කකුල රිදෙනවා, මගේ දන හිස රිදෙනවා, මගේ අත කසනවා ආදි වශයෙන් නොවේ. ඒ දැනෙන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරක් ඔබට දකින්න පුළුවන්කම ලැබුණා නම් අන්න එතන තමයි පින්නතුනි පංචස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් දැකීම කියලා කියන්නේ. දැන් අපි ඒක වෙන්නේ කොහොමද කියලා හොයන්න යන එක අපි නොකළ යුතු දෙයක්.
කොහොමද මේක වෙන්නේ? මොකද අපිට ඒක තේරෙන දෙයක් නෙවෙයි. මෙතෙන්දි තමයි අපිට අර මුලින් අපි සාකච්ඡා කළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් පංච ඉන්ද්‍රිය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. මේ සුවිශේෂ වූ ඥාන සම්භාරය නැතිනම් අවබෝධය ලැබෙන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේට තේරෙනවා. ඒක තමයි බුද්ධ ඥානයේ තිබෙන සුවිශේෂී භාවය. එනිසා අපි මෙතනදී අපේ දියුණු කරගත් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බෝධ්‍යංග ධර්ම දියුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවය උපදවාගෙන මේ භාවනාව කළ යුතු වෙනවා. දැන් පින්තුනි, අපි සාපේක්ෂව තම තමන්ට සාපේක්ෂව හිතූ රූපය නොවන බව අපිට තේරුම් ගන්නට යම්තාක් අපේ දැනුම අවබෝධය වැඩෙන්නට පුළුවන්. සුතමය ඥානය වැඩෙන්නට පුළුවන්. නමුත් පින්තුනි, අපි මේ රූපය කියලා කියන්නේ කොතනටද? මේ සතිපට්ඨාන සූත්‍රයේ අජ්ජත් කය කියලා අපි දැන් අපිට දැනෙන වේදනාවක් දැනෙන තැන අජ්ජත්තයි. එතකොට එහෙමනම් රූපේති රූපං. අපි අත්ලෙන් අත්ල එකට යා කරගෙන ඉන්නකොට උණුසුමක් දැනෙනවා. අන්න ඒ දැනෙන උණුසුම ඉති රූපං. උණුසුම රූපයයි. ඇයි මේක සමුදය වුනේ? අත්ලෙන් අත්ල එකට පවතින නිසා. ඉති රූපස්ස සමුදයෝ. එහෙනම් දැන් මෙතනදී මේ උණුසුම රූපේ වෙන්නේ නම් අපි සම්මුතියෙන් මගේ රූපය මගේ වේදනාව කියලා අල්ලන දේ නෙවෙයි මේ පංචස්කන්ධය. එහිම අල්ලාගෙන බැඳීගෙන සිටීම තුල තමයි පින්නතුනි අපිට සංසාර විමුක්තියක් නැතිව පංච උපාදානස්කන්ධය මගේ රූපය මගේ වේදනාව මගේ සංඥා මගේ සංකාර මගේ විඥානාදී වශයෙන් සක්කාය දිට්ඨියෙන් අපි මේ ලෝකේ බැඳිලා සිටින්නේ. එහෙනම් මේ රූපය උණුසුම රූපය ලෙසින් දැක්කහම අත්ලින් අත්ල පැවතීම සමුදය නිසා රූපයේ ඒ අත්ලින් අත්ල පැවතීම ඉවත් වූ තැන ඉති රූපස්සත්හංගමු. උණුසුම කියන රූපය දැන් මොකද වුනේ? නැතිව ගියා. දැන් එහෙමනම් පින්තුනි අපි රූපය කියලා සාපේක්ෂව ගත්ත ඔබේ කය රූපේ නොවන බව ඔබට පැහැදිලි වෙන්න ඕන. එහෙමනම් මෙන්න මේ ස්කන්ධ කෙරෙහි අපි කොහොමද විපස්සනා නුවණ දියුණු කරගන්නේ? එහෙමනම් මේ ධම්මානුපස්සනාවෙත් ඇයි පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන පැහැදිලි කිරීමක් මේ භාවනාවේ මේ පංච නීවරණ මේ පංචස්කන්ධය ආදී වශයෙන් පබ්බ වශයෙන් ඇයි පැහැදිලි කිරීමක් කළේ? මේ සිදුවෙන ස්වභාවය පැහැදිලි කරන්න යන්නේ ඒ භාවනාව කරන කෙනාට මේක අත්‍යවශ්‍ය වෙන්නේම නැහැ. නමුත් අපිට සැක සහිත තැන් එනවා. අපි කාලයක් තිස්සේ පොත්පත් බලලා වෙනත් විදිහේ භාවනා ආදී දේවල් සිදු කරලා පංචස්කන්ධයයි විපස්සනාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙන බව ඉගෙනගෙන තියෙනවා. මොනියම් දේශනාවකදී හෝ වේවා පොත්පත් කියවනකොට වෙන්න පුළුවන්, Tamanට හැඟීමක් එන්න පුළුවන්. අපි කරන මේ භාවනාව මේ කියන පංචස්කන්ධය අතර සම්බන්ධයක් ප්‍රායෝගිකව Tamanට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අපිට විශ්ලේෂණයක් කරගන්නත් බෑ. විවිධ වැරදි ක්‍රමවලට අපි වැටෙන්නේ නැතිව පින්නතුනි අපේ සුතමය ඥානය අඩුවක් නැතිව ඇති කරගත්තාම අපට පුළුවන්කම ලැබෙනවා මේ සුතමය ඥානය යම් කෙනෙක්ට අඩු වෙන්න වෙනත් පුජ්‍යලයක් වෙනත් පිරිසක් කියන වැරදි අර්ථ තේරෙන්න පටන් ගන්න වෙනවා පුළුවන්.
එනිසා පිනතුනේ අපේ සුතමය ඥානෙ තාම හොඳට පිරිසිදු කරගන්නට අවශ්‍යයි. අන්න එහෙම තේරුම් අරගෙන ඒ දෘෂ්ටිගත සංකල්පයක ඉන්නවනම් අපි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ හරි විපස්සනාවක් සිදු කළත් අපිට නිවර්දි ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන්. දෘෂ්ටියකට නොබැස. එනිසා පිනතුනේ අපි මේ පංචස්කන්ධයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය ත්‍රිලක්ෂණය කොහොමද අපි දියුණු කරගන්නේ කියන කාරණය තමයි අපිට විශේෂයෙන් මෙහිදී වැදගත්ම වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පින්නතුනි දැන් තමන්ට සාපේක්ෂ පෙන බුබුලක් වගේ මේ කය ඇතිව නැතිව යන ස්වභාවය උපාදාන වෙමින් නොව එහි උපාදාන අතහැර ඔබට මේ සිරුරෙහි කොහේ කොතනක දැනුණත් ඒ දැනෙන දේ තමයි රූපේ බවට පත් වෙන්නේ. එයයි ඔබ රූපේ ලෙසින් අල්ලන්නේ. මගේ කකුල කසනවා කියන තැන, මගේ හිසෙහි වේදනාවක් කියන තැන ඔබ අන්නේ වේදනාව ඒ දැනීම තමයි ඔබට දැන් ඔබේ රූපේ බවට පත්වන්නේ. එහෙම නැතිනම් අපිට ඇත්තටම භාග්‍යතුන් වහන්සේ පෙන්වු මේ උපමා තුලින් පෙන බුබුලක් නම් රූපය කොතනද මේක තියෙන්නේ කියලා හොයාගෙන ගියාම ඇති දෙයක් නැති බව අපිට පැහැදිලියි. ඒ වගේම වේදනාව දිය බුබුලක් වගේ නම් ඒ කොහෙද තියෙන්නේ කියලා සොයාගෙන යන විට එහෙම දෙයක් නොවන බව අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා පිනතුනි අපි මේ ස්කන්ධ පංචකය පිළිබඳව සාවධාන වීම තුල තමන්ට සාපේක්ෂව බැලීමත් අත්හැරලා පංචස්කන්ධය කියලා කියන්නේම මේ ස්කන්ධ පංචකයේ ස්වභාවයම කුමක්දැයි අපි නුවණින් වටහා ගැනීම කළ යුතුව පවතිනවා. එහෙමනම් පින්තුනි අර මුලින් සඳහන් කළ පරිදි අපිට මේ පංචස්කන්ධය කවුරු හරි දැක්කනම් ඒ දකින්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරමයි. එහෙම නැතුව මෙන්න මේක රූපය මෙන්න වේදනාව කියලා හොයන්න දෙයක් නැහැ. ඒ ස්කන්ධ පංචකයේම අපිට විෂය නොවන බුද්ධ ඥාණයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. පංචස්කන්ධය කවුරු හරි හරියට දැක්කා නම් ඒකේ දකින්න තියෙන්නේ. ඒ අනුව යම් කෙනෙක් මේ ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කරන 7-8 දෙනෙක් වේවා, නුවණ මෙහෙවා, ප්‍රඥාව මෙහෙවා ශ්‍රවණය කරන සුතමය ඥානය දියුණු කරන කෙනෙක් මේ කාරණය පිළිබඳව සතිමත්ව සිහිය පවත්වන්නට අවශ්‍යයි. එහෙනම් අපි සාපේක්ෂ පංචස්කන්ධය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරක්ම දැකිය හැකි වෙන විට අපිට පින්නතුනි මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි පවත්නා උපාදාන නැතිව යනවා. අපි තනිව දැනගත්ත අහලා හෝ කියවලා හෝ දැනගත්ත පංචස්කන්ධයේ කොයි වෙලාවකවත් අනිත්‍ය දුක්ඛ අනාත්මයක් තේරෙන්නේ නැහැ. අපි අහලා දැකලා දැනගත්ත පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් තේරෙන්නේ නැති නිසා තමයි අපි ඔබ මේ ස්කන්ධ පංචකය උපාදාන වෙලා පවතින්නේ. එහෙමනම් උදාහරණයක් හැටියට ගත්තොත් අපි 7-8 දෙනෙක් ඉන්නවා. 2-3 දෙනෙක් ඉන්නවා. අන්න ඒ 2-3 දෙනා 7-8 දෙනා දන්න පංචස්කන්ධය බොරුවක්.
එහෙමත් නැතිනම් ඒක මොකක්ද? අනුමානයක්. සැබෑ සත්‍ය නොවේ. සැබෑ සත්‍ය වශයෙන් පංචස්කන්ධය හඳුනා ගන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ එයාට පංචස්කන්ධය හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අවම වශයෙන් එයාගේ නීවරණ යටපත් වෙලා තිබෙන වේලාවකටම පමණයි. නීවරණ යටපත් වූ මොහොතකදී හඳුනා ගන්න පුළුවන් දෙයක් මේ පංචස්කන්ධය. එහෙනම් පින්තුනි අපි ළඟ නීවරණ ටික ඔබ දන්නවා පෙර කතා කළා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම අප ළඟ ක්‍රියාත්මකව පවතින මොහොතක කිසි ලෙසකින්වත් අපිට පංචස්කන්ධය හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ධම්මානුපස්සනාවේ මේ නීවරණ පබ්බය මුලින් සඳහන්ව දෙවනුව පංච උපාදානස්කන්ධ පබ්බය කතා කරන්නේ. එහෙනම් පිනතුනි නීවරණ යටපත් වූ මොහොතකදී හඳුනා ගන්න පුළුවන් දෙයක් මේ පංචස්කන්ධය. එතකොට නීවරණ තුල සිටීමේදී අපි හඳුනාගෙන තිබෙන පංචස්කන්ධය සාපේක්ෂ පංචස්කන්ධයයි. මෙය පංචස්කන්ධය කියා අපි සිතන දෙයයි. සරලම උදාහරණයක් ගත්තොත් ඒක අනුමානයක්. කන්දක දුමක් තිබෙනවා. කන්දක අපි දකින දුමක්. අපි දැන් කන්දි දුමක් දැකලා අපි අනුමාන කරනවා ගින්නක් තියෙනවා කියලා. හැබැයි අපි ගින්න දැක්කේ නැහැ. ගින්නක්ද කියලා අපිට ප්‍රත්‍යක්ෂ වුණෙත් නැහැ. හැබැයි කන්දි දුම දැකලා ගින්නක් ඇතයයි සිතන්නාක් මෙන් අපි පංචස්කන්ධය දැනගෙන සිටින්නේ පින්නතුනි කොහොමද මේ තමන්ට සාපේක්ෂව දැනගත්ත පංචස්කන්ධය අපි මෙතෙක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා භාවනා කිරීම තුල අපිට නිවනක් ලැබුණේ නැහැ. එහෙමනම් මේ සාපේක්ෂ අනුමාන පංචස්කන්ධය නොවේ නීවරණ යටපත් කිරීමෙන් දකින පංචස්කන්ධයයි අපි අවබෝධ කරගත යුතුව පවතින්නේ. අනුමානය සහ ප්‍රත්‍යක්ෂය තුලින් අපිට මේ කාරණය තේරුම් ගන්නට පුළුවන්. එහෙනම් කන්දකින් දුමක් නැගීම අපි කියන්නේ ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. ඒ ඔක්කොම පින්නතුනි සාපේක්ෂ නුවණ සම්මුති නුවණයි. එහෙමනම් ගින්න නොදැක දුම තිබූ ඵලියට ගින්න යයි සිටීම තුල අපි වරද්දා ගන්නවා මෙන් ප්‍රත්‍යක්ෂ නොවනවාක් මෙන් සාපේක්ෂ පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි මුළු ජීවිත කාලයම මැතිරුවත් ගායනා කළත් එහෙම අපි අපේක්ෂිත මගේ රූපයයි උපාදාන වෙමින් කරන පංචස්කන්ධය සාපේක්ෂ පංචස්කන්ධය තුල පින්නතුනි අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැකිය හැකි නිසාමයි අපි තවමත් මේ ස්කන්ධ පංචකය සමග බැඳී පවතින්නේ. ඒ නිසා පංච නීවරණ යටපත් වූ මොහොතකදී පමණයි මේ පංචස්කන්ධය අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් පින්නතුනි නීවරණ ඇති තැනකදී කතා කරන පංචස්කන්ධය අපි හේතු කාරණා කියන පංචස්කන්ධය අපට තේරෙන සත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් හරියට මිරිඟුවක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචස්කන්ධය මොන වගේ එකක්ද කියලා ධම්මානුපස්සනාවේ පැහැදිලි වෙනවා. ධම්මානුපස්සනාව සතිපට්ඨාන සූත්‍රයේ අවසාන අනුපස්සනාව. මේ අවසාන අනුපස්සනාව මේක කරන්න උවමනා එකක් නෙවෙයි. ඔබ දැනට කරගෙන යන භාවනාව කලාම ප්‍රමාණවත්. ඔබ දන්නේ නැති වුණාට මේ ධම්මානුපස්සනාවේ ඔබ වඩන භාවනාවේ ආනාපාන සති පබ්බය තුල ඔබ වඩන භාවනාව තුල පින්නතුනි මේ ධම්මානුපස්සනාවේ මේ ಗುಣ ටික ඔබට වැඩෙනවා. ඒ වැඩෙන්නේ කොහොමද? හොයන්න අවශ්‍ය නැහැ.
බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තිබෙන්නේ එක භාවනාවක් සම්පූර්ණ කරන්න. එවිට ඔබට මේ උතුම් ධර්මයේ සාක්ෂාත් කළ හැකි වන බව. එහෙමනම් පින්නතුනි ඔබට මේ ධර්මකාරණා ටික පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්නට එහෙමත් එතිනම් ධම්මානුපස්සනාවේ තියෙන ධර්මකාරණා ගැන යම් කෙනෙක් හොඳින් හොයා බැලුවොත් විමර්ශන නුවණින් බැලුවොත් තමන්ට හොයා ගන්න පුළුවන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පංචස්කන්ධය මොන වගේ එකක්ද කියලා. ඒක අපිට මේ භාවනාවෙන් ලැබිලා තියෙනවද? ඒ ලැබුණාම අපි එතන කොයිතරම් ගෞරවයෙන් බුදුරජාන් වහන්සේගේ වචනයට අනුව හැසිරෙන්න ඕනද කියන මෙන්න මේ කියන අවබෝධය ධම්මානුපස්සනාව ධර්මකාරණා තුලින් අපිට වටහා ගන්නට පුළුවන්. එහෙමනම් පින්නතුනි මේ පංචස්කන්ධය පිළිබඳව ධම්මානුපස්සනාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මෙහි පබ්බ පහක් අන්තර්ගත වෙනවා. නීවරණ පබ්බය, දෙවෙනි කොටස පංච උපාදානස්කන්ධ පබ්බය. මෙන්න මේ කොටස් දෙකේ තියෙන දහම් පාඩ ටික තමයි අපි අද මේ දේශනාව සඳහා මාතෘකා කරගන්නේ. එතකොට පින්නතුනි අපි මුලින් සාකච්ඡා කළ පරිදි මේ රූපයේ යථාර්ථය වටහා ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධ පබ්බේ ධම්මානුපස්සනාවට අන්තර්ගත වෙන පංචස්කන්ධය කියන දෙයත් පංචස්කන්ධය කියන දෙයත් සිත තුළම ඇතිවෙන ධර්මයක්. සිත තුළම ඇතිවෙන ධර්මයක්. නමුත් අපි ඉගෙන ගත්ත පංචස්කන්ධය එක්කෝ රූපස්කන්ධය හෝ සිත තුළින් පිටත දෙයක් විදිහටයි අපි ඉගෙන ගත්තේ. නමුත් පින්නතුනි මේකත් සිත තුළම ඇතිවෙන ධර්මයක්. රූපස්කන්ධය හෝ සිත තුළින් පිටත දෙයක් විදිහට අපි ඉගෙන ගන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා පංචස්කන්ධයයි අපි එක එක්කෙනා ඉගෙනගෙන තියෙන පංචස්කන්ධයයි බුදුරජාන් වහන්සේ පෙන්වන පංචස්කන්ධය අපි එක එක්කෙනා ඉගෙනගෙන තියෙන සාපේක්ෂ පංචස්කන්ධය අතර ලොකු පරතරයක් වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස තියෙන තාකල් සත්‍ය කරා යන්නට පුළුවන් කමක් නෑ පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ අපේ අපේක්ෂිත සහ අපි සාපේක්ෂව හිතන පංචස්කන්ධයත් එහෙමත් නැතිනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන පංචස්කන්ධය අපි කිව්වා සිත තුළම ඇතිවෙන ධර්මයක්. එහෙමනම් බලන්න පින්නතුනි ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන තැනදී ඔබට කයේ අජ්ජත්ත කය වශයෙන් හිසෙහි සියුම් කැසීමක් දැනෙන විට ඔබ සාපේක්ෂව අල්ලගත් රූපය නොවන බව ඔබට වැටහෙනවා. එහෙමනම් ඒ දැනෙන කොටස තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්සත්හංගමෝ. ඒ දැනෙන වේදනාව හැම මොහොතකම පවතින්නේ නැහැ. එහෙනම් පින්නතුනි මේක සිත තුළම ඇතිවෙන ධර්මයක් බව නුවණින් වටහා ගත යුතුව පවතිනවා. එවිටයි පින්නතුනි අපිට නිවරදිව සත්‍ය කරා ගමන් කර හැකි වන්නේ. මෙන්න මේ වෙනස තියෙන තාකල් අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස සිත මෙහෙයවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් පැහැදිලි කරපු මේ දේවල් අපි නීවරණ ටිකින් සංසන්දනය කරන්න යෑම තුල නිවැරදි පිළිතුරක් අපිට ලැබෙන්නේ නැහැ. අපි පංචස්කන්ධය ගලපන්නට යන්නේ පිනතුල් නීවරණ වලට යටපත් වෙලා. එවිට අපිට පංචස්කන්ධයේ යයි වැටහෙන දෙයත් නීවරණ වලින් මිදුණු පසු අපිට වැටහෙන දැනෙන පංචස්කන්ධයත් මේ කාරණා දෙකින්
නීවරණ වලින් යටපත්ව සිටින විට අපිට දැනෙන්නේ සාපේක්ෂ පංචස්කන්ධයයි. තම තමන්ට සාපේක්ෂ වූ පංචස්කන්ධයයි. නීවරණ වලින් මිදුණු කෙනෙකුට වැටහෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පංචස්කන්ධයයි. මේ කියන ධම්මානුපස්සනාව ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුට සුතමය ඥානය, චින්තාමය ඥානය දියුණු කර ගන්න කෙනෙකුට මේ තුල තිබෙන ධර්ම රහසක් ඔබට වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ තිබෙන දේශනාවේ තිබෙන ගැඹුරු දෙයක් ඔබට අපි නොහිතන දෙයක් පැහැදිලි වෙනවා අපිට. එහෙනම් පංච උපාදානස්කන්ධ පබ්බය ධම්මානුපස්සනාවේ සඳහන් වෙන පරිදි පින්නතුනි පංචස්කන්ධය කියන දෙයත් සිත තුළ ඇතිවෙන ධර්මයක් ලෙසින්ම ඔබ වටහා ගන්න විටයි ඔබේ ධර්මඥානය දියුණු කරගෙන ඔබට සංසාර විමුක්තියක් කරා ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි මෙලෙසින් රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ නුවණින් අවබෝධ කරගන්නේ කොහොමද? මේ ධම්මානුපස්සනාවේ සඳහන් වෙනවා කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද මහණෙනි මේ ධම්මානුපස්සනාවෙහි වාසය කරන්නේ? පංච සුපාදානස්කන්ධේසු. පංච උපාදානස්කන්ධෙහි කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු. මේ වැඩපිළිවෙලේදී මහණෙනි භික්ෂුව අර අජ්ජත් බහිද්ද වශයෙන් සමුදය වය වශයෙන් අවබෝධ කරගත්ත මේ ස්කන්ධ පංචකය අපි ඔබ හිතන සාපේක්ෂ පංචස්කන්ධයෙන් එතරට ගොස් ඔබට මේ මොහොතේ ඔබේ කයෙහි දැනෙන සියුම් වේදනාවන් දැනීම ඉති රූපං මේ රූපය ඉති රූපස්ස සමුදයෝ මේ රූපයේ හටගැන්ම ඉති රූපස්ස අත්ංගමෝ මේ රූපේ අස්තංගමයයි. දැන් පින්නතුනි ඔබට ඒ ඇති වුණු රූපය ඔබට සාපේක්ෂව පවත්වාගත නොහැකි දෙයක් බවත් එහි ඇත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බවත් ඔබට වැටහෙන්නට පටන් ගන්නවා. එහෙමනම් එහි උපාදාන සකස් කරගත යුත්තක් නොවන බවද ඔබට නිරීක්ෂණය වෙනවා. වේදනාව ගත්තත් එලෙසින් ඉති වේදනාය මේ වේදනාව ඉති වේදනාය සමුදයෝ මේ වේදනාවේ හටගැන්ම ඉති වේදනාය අත්ංගමෝ මේ වේදනාවේ නැතිවීම ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ මේ විදිහින් භාග්‍යතුන් වහන්සේ පෙන්වූ මේ කාරණය පිළිබඳව ස්කන්ධ පංචකය පිළිබඳව හුදු නිරීක්ෂණයකින් ඉන්න විට ඒ කිසිවක් කෙරෙහි ප්‍රතිචාර නොදක්වා උණුසුමක් දැනෙන තැන, සිසිල දැනෙන තැන, වේදනාවක් දැනෙන තැන ඔබ නිරීක්ෂණයෙන් සිටියොත් උණුසුමට, සිසිලට, වේදනාවට මොකද වෙන්නේ? ඒ උණුසුම, ඒ සිසිල, ඒ වේදනාව තමයි පින්නතුනි රූපය. ඒට වෙන්නේ කුමක්ද? උණුසුම ඇති වෙන බව දැනගත්තා මුලින්. ඊට පසු ටිකක් වෙලා නිරීක්ෂණයෙන් හිටියොත්, ප්‍රතිචාර නැතුව හිටියොත් නැති වෙනවා. ප්‍රතිචාර නැතුව හිටියොත් එවිට එය නැති වෙන බව ඔබට වැටහෙනවා. ඒ තමයි පින්නතුනි මේ රූපේ අත්ංගමය. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පංචස්කන්ධෙහි දකින්න තාක් අපිට නිවන් අවබෝධ වන්නේ නැහැ. එනිසා පින්නතුනි අපේ
දිට්ඨිය තුලට එනවා මමත්වයෙන් තොර අවස්ථාවක්. මෙන්න මේ කියන මමත්වයෙන් තොර අවස්ථාවක දැක්ම තුල තියෙන්නේ දුක හඳුනා ගැනීමක්. ඒ දුකට හේතු වන තමාගේ පෙළඹවීමක් ඇති කරන තණ්හාව හඳුනා ගැනීමක්. ඒ වගේ මේ දුක නැති තැනක් හඳුනා ගැනීමක්. මේ සඳහා ඔබේ මාර්ගගත ඥානය ඇති කර ගන්නටත් පුළුවන්කම ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්තුනි අපි සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්ම මනවින් වැඩි යුතුයි. අවබෝධ කර යුතුයි. අප මුලින් සිහිපත් කළ පරිදි අංග 3ක් රකිමින් අංග 3ක් වඩමින් දිට්ඨි සංකප්ප අවබෝධයෙන්ම දැකිය යුතුයි. එහෙමනම් පින්තුනි අපේ දිට්ඨිය මමත්වයෙන් තොර අවස්ථාවක් එළඹෙන විට සාපේක්ෂ පංචස්කන්ධය අතහැරෙනවා. ලෝකේ කොහේ කොතනක බැලුවත් සතර දෙස නොව දස දෙසම බැලුවත් ලොව පවතින එකම ධර්මය, එකම සත්‍ය, එකම ඇත්ත, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව වටහා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වැටහීම අවබෝධය තුල අපි ඔබ සාපේක්ෂ වශයෙන් බැඳී එල්බී සිටින මේ ස්කන්ධ පංචකයෙහි අත්හැරීම, මිදීම, අත්ංගමය එහෙමත් නැතිනම් ඔබ අපට අවශ්‍ය කරන නිවන සාක්ෂාත් කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්තුනි අපි වීර්ය ආරම්භ කරමු. මේ සතර සතිපට්ඨානේ වඩාගෙන වහවහ සිටින තැනින් තවත් පියවරක් අංශු මාත්‍රයක් හෝ ඉදිරියට යමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට ඔබට මේ පංච නීවරණ එවැගේම පබ්බයත් පංච උපාදාන කන්ද පබ්බයත් මුල් කරගෙන කළ මේ උතුම් අනුශාසනයත් ඔබට නිවන් පිණිසම අංශු මාත්‍රයක් හෝ උපකාරයක්ම වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි මේ මොහොතේ මෙත් සිතින් එලෙසින්ම පරිත්‍යාගශීලී වන යම් කෙනෙක් වේ නම් සිහිපත් කරන්නේ පින් කැමැත්තෝ කුසල් වඩන්නට සිතුවිලි පහළවන්නේ නම් මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් මේ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය 84000ක් ධර්මස්කන්ධය සිහි කරමින් පින්වතුනි අපිට ධර්මයේ කෙරෙහි ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඉපදුණු තැන ධර්මයේ පුදන්නට ධර්මයට කරන ගෞරවය දක්වන්නට අපි මේ ධර්මායතනයෙහි ධම්ම චේතීදි කරන්නට අරමුණු කර තිබෙනවා. ඒ වගේම මේ මහා භද්‍ර කල්පයේ සිහි ගන්වමින් මහා භද්‍ර කල්ප විහාරය ඉදි කරන්නට සැලසුම් සකස් කොට තිබෙනවා. යම් කෙනෙක් මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සිත් පහන් වී ත්‍යාගශීලී සිතක් පහළ වී උතුම් ධර්මයට කරන පූජාවක් ලෙසින් ධර්ම පූජාවන් සිදු කරන්නට ධම්ම චේති ඉදි කිරීම වෙනුවෙන් ඔබටද දායක වන්නට සිතක් පහළවන්නේ නම් 0.71 415යි 8939 අංකයේ ඔස්සේ 0.71 417යි 8939 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඔබට ඇතිවෙන දහම් ගැටලුවක් වේවා. එසේත් නැතිනම් මේ උතුම් සත් ක්‍රියාව සමගින් දායක වන්නට වේවා. යම් අවස්ථාවක් ඔබට වේ නම් විමසන හැටියටත් සිහිපත් කරමින් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. අද
මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්තු සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ කුලියාපිටිය කිතලව පූගල්ල ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු W.A. ඉන්ද්‍රාණී මල්කාන්ති විජේසූරිය පින්වත් මහත්මියගේ සත් සිතුවිල්ලකට අනුව අරමුණු කරනවා ඔක්තෝබර් මාස 9 වන දිනට යෙදුණු දෙවන උපන්දිනයේ වෙනුවෙන් අකිඳු ශාලුක වීරසිංහ පුංචි මුණුබුරාට ආශිර්වාද කිරීමත් නොවැම්බර් 26 වන දින 28 වන උපන්දිනයේ යෙදෙන බී සකුන්තලා ලක්මාලි රත්නායක වැඩිමහල් දියණියට ආශිර්වාද කිරීමත් ඒ වගේම 2021 දෙසැම්බර් 2 වන දිනට උපන්දිනය යෙදෙන බී ගාමිණී රත්නායක ආදරණීය ස්වාමිපුරුෂයාට ආශිර්වාද කිරීම නිදුක් නිරෝගී සුවය මෙන්ම වාසනාවන්ත උපන්දිනක් වේවායි දීර්ඝාෂ වේවායි පතමින් ඒ වගේම ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය වන මමත් බීගාමිණී රත්නායක වන ස්වාමියාගේ සමගින් විවාහ ප්‍රාප්තව වසර 31ක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීමත් ඒ වගේම කවීෂා හංසිනී රත්නායක දියණියට ලැබූ විශ්වවිද්‍යාල වරම් තුලින් අනාගත දිවිමඟ තුල සාර්ථකව අධ්‍යාපන කටයුතු නිමා කොට අධ්‍යාපනයේ ඉහළ හිණිපෙත්මන් කරා ගමන් කරන්නට ශක්තිය ලැබේවායි ආශිර්වාද කිරීමත් ඒ වගේම 2012 පරලොව සැපත් ආදරණීය පියාණන් වන W.A. ජේමිස් සිඤ්ඤෝ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් බීගාමිණී රත්නායක ස්වාමිපුරුෂයාණන්ගේ මව වන 2017 පරලොව සැපත් S.A. රම්මණිකේ මාතාවට නිවන් සුව අත්වේවායි සත් සිතුවිලි ඇති කරගෙන 2020 ඔක්තෝබර් 27 වන දින පරලොව සැපත් ආදරණීය සොයුරිය වන කල්යාණවතීට නිවන් සුවත් වේවායි පැතීමත් මේ පින්කමේ ආරමුණු හැටියට පවතිනවා. ඒ වගේම ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය මහත්මියගේ මෑණියන් වන වයස අවුරුදු 80ක් වන අසනීපයෙන් පසුවන ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් RKS ලීලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සුජීවත්ව වාසය කරන සියලු සහෝදර සහෝදරීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියලු දෙනාට සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා. දේශකයාණන් වහන්සේටත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය සැලසේවා කියන උතුම් සත් සිතුම් පැතුම් ඇතිව කුලියාපිටිය කිතලව පූගල්ල ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු පින්වත් W.A. ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය මහත්මියගේ ඒ සත් සිතුම් පැතුම් සඵල වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ
කුලියාපිටිය කිතලව පූගල්ල ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු WA ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් WA ඉන්ද්‍රාණී මල්ලිකා විජේසූරිය මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා